And now, live at 8. අයබෝවන් එක්වන්න ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිවටෙට් සමගින් ඔබ හඳුන්වනවා මම චන්දන ජයසිංහ මම චවිකා ගුණසේකර සුපුරුදු පරිදි අදත් මුලින්ම දවසේ ප්‍රධාන පුවත් සිරස්තල මාසේ කහමාරකට පමණ පසු ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 2000කට අඩු වෙයි. අද දිනේ මෙතෙක් ආසාදිතයන් 1239ක්. මෙරට වවුල් විශේෂ දෙකක් අතරිනුත් කොවිඩ් වෛරසය හඳුනා ගැනේ. වවුලන් සාම්පල 33කින් මෙම ඇල්ෆා සහ බීටා කොරෝනා වෛරස අපිට හඳුනා ගැනීමට හැකි වුණා. මරණ දඬුවම වෙනුවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ඉල්ලා වැලිකඩ සහ මහර බන්ධනාගාරවල රැඳවියන් විරෝධතාවක. ඊට අදාළ නම් 256ක් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති බවට රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ කියයි. ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු 6කට විසඳුම් දෙන ලෙස විපක්ෂ නායකවරයා ජනපතිගෙන් ඉල්ලයි. වාකරේ චෙංකලඩි කළුපාලම අසලදී යුද හමුදා ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් සෙබළුන් දෙදෙනෙකු මරුට. කොළඹ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබූ නෞකාවක ගින්නක්. ස්ථාන කිහිපයකදී ගොවීන් පොහොර ඉල්ලූ හැටි. මෙන්න මේවා අපිට කන්න වෙලා තියෙන මහත්තයා දැන් මෙන්න මේවා අපි කාලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. මේ සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නොමැති අතර තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. පෞද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාවට ගොස් සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ දිවයිනට පැමිණියා. දිවයිනට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට නිරෝධායනය වන අතර ජනතාවට අවශ්‍ය සහන ලබා දීමට ඒ මහතා මූලිකත්වයේ ගනු ඇති බවට ඊයේ මත පළ වුණා. එවන් පසුබිමක් තුළ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දීම සම්බන්ධයෙන් මේ වන විට කතා බහක් ඇති වී තිබෙන අතර ඒ පිළිබඳව අද පුවත්පත් කිහිපයක්ද මෙලෙස වාර්තා කර තිබුණා. එම පුවත්පත් වාර්තා කර තිබුණේ බැසිල් රාජපක්ෂ මහතා ජූලි මාස 6 වෙනිදා මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දෙනු ඇති බවයි. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දීමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිසු මන්ත්‍රීවරයෙකු ඉල්ලා අසුවිය යුතු අතර මහාචාර්ය රංජිත් බණ්ඩාර හෝ ජයන්ත කැටගොඩ යන මන්ත්‍රීවරුන්ගෙන් එක් අයෙකු එලෙස ඉල්ලා අස්වනු ඇති බවටයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දීමට නියමිත බවටද වාර්තා වනවා. මේ පිළිබඳව අද පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙන්ම භික්ෂුන් වහන්සේද අදහස් පළ කළා. බැසිල් රාජපක්ෂ මහත්මයා බොහෝ දුරට දැන් වාර්තා වෙමින් යනවා, පාර්ලිමේන්තුවට එනවා, ඇමතිකමකුත් ලැබෙනවා. හරි දැන් ඔහු තමයි මේ ප්‍රශ්න ඔක්කොම විසඳන්නේ. මේක මොකද්ද මේ විහිළුව? එතුමා පාර්ලිමේන්තුවට එනවද නැද්ද? යම් තනතුරක් බාර ගන්නවද නැද්ද කියන කාරණාව විරුද්ධ පක්ෂය ප්‍රශ්න කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අනික කිසිම කෙනෙක් එතුමා සුදුස්සෙද්ද නැද්ද කියලා ප්‍රශ්න කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මං හිතන්නේ ඇමතිකමක් වෙනකන් සහන දෙන්න මේ බලාගෙන ඉන්න ඕනේ නැහැ. ඉතින් තමන්ගේ අයියලා දෙන්න රටේ ජනාධිපති නම් අගමැති නම් ඒ වගේම තමන් කාර්යසාධ බලකායේ ප්‍රධානියා නම් මං හිතන්නේ තමන්ටම පුළුවන් නේ ඒක කරන්න. මම හිතන බොහෝ ගැටලු වලට බොහොම ශක්තිමත් අඩිතාලමක් තවත් එකතු වෙයි බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ආගමනය. එක පුජ්‍යලයේගේ අවශ්‍යතා අනුව රටේ මේ ක්‍රියාමාර්ග වෙනස් කරන්න පුළුවන් නම් එහෙනම් කුමටද අමාත්‍ය මණ්ඩලයක්? එහෙනම් කුමටද ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමේන්තුවක්? එතුමා පාර්ලිමේන්තුව එනවා කියලා කතාවක් තිබුණා. අපි ඡන්දේ ජයග්‍රහණය කරපු දවසෙල්ලා. එතුමා තාම ආවේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. එතුමා එනකන් තමයි කොහමයි බලාගෙන ඉන්නේ. එන්නේ නැති එකයි ප්‍රශ්නේ. අද උදෑසන 6 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 5කට අයත් පොලිස් වසම් 10ක් හුදකලා කර තිබෙනවා. මේ අතර සංචරණ සීමා ඉවත් කෙරුණද ලබන මාස 5 වෙනි දින දක්වා පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. දිවයිනටම පනවා තිබූ සංචරණ සීමා අදාළම 4 සිට ලිහිල් කෙරුණා. කෙසේ වෙතත් තවත් ප්‍රදේශ කිහිපයක් අද උදෑසන 6 සිට බලපැවැත්වෙන පරිදි හුදකලා කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පියවර ගන්න ලැබුවා. එමෙන්ම හුදකලා කර තිබූ කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රෑන්ඩ් පාස් පොලිස් බල ප්‍රදේශයේ 233 වත්ත සහ මහවත්ත පාර යන ප්‍රදේශ හුදකලා බවින් නිදහස් කර තිබෙනවා. දැන් මේ විදිහට අපි දැන් සංචාරණ සීමාවන්
ලිහිල් කරලා තියෙන නිසා ටිකක් දුරට මිනිස්සුන්ට යා හැකි වෙනවා. එතකොට රෝගය විශේෂයෙන්ම ඩෙල්ටා ප්‍රභේදය තියෙනවා නම් මේක දැන් ඊළඟට ළඟ තියෙන ගෙවල් වලින් තව පොඩ්ඩක් එහාට යනවා. මේක ගොඩක් සීරියස්ලි ගණන් ගත යුතු දෙයක්. සංචරණ සීමා ලිහිල් කළද පළාත් අතර සංචරණ සීමා ජූලි මාස 5 වන දින දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. අලුයම 4ට සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු අද උදෑසන කොළඹට පිවිසෙන ප්‍රධාන මාර්ගවල මෙන්ම අනිකුත් මාර්ගවලද දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබුණා. විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවා ආශ්‍රිතව තත්ත්වයන් දින 3ක් කාලයක් තුළ සඳුදා අඟහරුවාදා සහ බදාදා දිනවල පොලිසියේ සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් විසින් නිරීක්ෂණය කර තිබෙනවා. එම තත්ත්වය සතුටුදායක නොමැති බවටයි අනාවරණය වී තිබෙන්නේ. අද දිනේ සිට යම් කිසි පොදු ප්‍රවාහන සේවයක නිරෝධායන රීතීන් වලට පටහැනිව යමෙක් කටයුතු කරනවා නම් එවැනි අය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. නිරෝධායන නීති කඩ කරන පුද්ගලයන් සොයා ඊයේ දිනේ තුල සිදු කළ මෙහෙයුම්වලදී පුද්ගලයන් 743 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ සංචරණ සීමා ඉවත් කළද නීති කඩ කරන පුද්ගලයන් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි. පුද්ගලයන් 743 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය පැය 24 කාල පරිච්ඡේදය තුළ මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 45532ක් පමණ වෙනවා. තවදුරටත් මේ මෙහෙයුම් මේ ආකාරයටම ක්‍රියාත්මක වනු ලබනවා. COVID-19 ආසාදිතයන් 1239 දෙනෙකු අද මෙරටින් වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,49,289ක්. මේ අතර COVID-19 ආසාදිතයන් වාර්තා වීමේ යම් අඩුවක් පෙන්눔 කරමින් මාස 1.5ක පමණ කාලයකට පසු දිනක් තුල වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 2000කට අඩු වගයක් ඊයේ වාර්තා වුණා. COVID-19 ආසාදිතයන් 2000 ඉක්මවා මෙරටින් පළමුවරට වාර්තා වූයේ පසුගිය මැයි 9 වනදායි. ඒ අනුව 2000කට අඩු ආසාදිතයන් පිරිසක් මීට පෙර වාර්තා වී තිබුණේ මැයි 8 වනදා වන අතර මාස 1.5කට පමණ පසුයි. එසේ 2000කට අඩු ආසාදිතයන් සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වූයේ. ඊයේ වාර්තා වූ ආසාදිතයන් 1941 දෙනාගෙන් 1917 දෙනෙකු අලුත් අවුරුදු පොකුරට අදාළ වාර්තා වූ ආසාදිතයන්. අනෙක් 24 දෙනා විදේශගතව සිට දෙවයිනට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් අතරින් හඳුනාගත් ආසාදිතයන්. 3500ක් වැනි රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනේදී 2000ට අඩු මට්ටමකට ගැවිලා තියෙනවා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ හෙට වෙනකොට මීට වඩා අඩු වෙනවාමයි කියලා. මෙහිදී අපිට අලුත් පොකුරු මතුවීමේ අවදානම පලින් තිබුණු විදිහටම තියෙනවා. මීගම මහරුවලේ අපන ශාලාවේ සේවය කළ පුද්ගලයන් 3 දෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් අද එම අපන ශාලාව తాවකාලිකව වසා දැමීමටයි සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේ. වටවල ප්‍රදේශයෙන් COVID-19 ආසාදිතයන් 19 දෙනෙකු ඊයේ හඳුනාගත්තා. පුත්තලම පුදුකිඩිරිප්පු ග්‍රාම සේවා වසමේ සිදු කළ ආඹු PCR පරීක්ෂණ 92කින් COVID-19 ආසාදිතයන් 21 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කොරෝනා රෝගීන් මෙම ප්‍රදේශය තුලින් වැඩි වශයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම ප්‍රදේශය මේ මොහොතේ සිට වසාත බව කාර්මික දනන්දමි. අපි පහුගිය දින කීපයේ අහඹු PCR සාම්පල ලබා ගත්තා. මේ සාම්පල වල ආසාදිතව විශාල ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. මේකෙන් කියවෙන්නේ අපිට සමාජයේ හඳුනා නොගත් විශාල ආසාදිත ප්‍රමාණයක් සැරිසරනවා කියන එක. ඒ නිසා ඔබ අද දිනේ ඉඳලා ඔබගේ සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහා නිවසින් බැහැරට යනවා නම් හොඳින් මතක තියාගන්න සමාජයේ ඕනෑම තැනක ආසාදිතයෙක් ඉන්න පුළුවන්. අම්බලන්ගොඩ තිලකපුර උදේගිරි විහාරයේ ඊයේ දහවල් ලබා දුන් සහනමල් රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකු තිලකපුර ජල ටැංකිය අසල මාර්ගයේ බිම ඇද වැටීමිය ගොස් තිබුණා. පසුව සිදු කළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ ඔහුට COVID-19 ආසාදිත බවටයි. විශේෂයෙන්ම මහාචාර්ය නීලිකා මලවිගේ මැතිණිය මේ වෛරස් පිළිබඳව තව සති 8ක් 10ක් යනකොට සමහර විට අපි ආරක්ෂා නොවුනොත් රටේ ප්‍රධානම වෛරස් ප්‍රභේදය බවට මේ ඩෙල්ටා ප්‍රභේදය පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කලින්ම අනතුරු අඟවනවා රටේ මහ ජනතාවට තමුන් ආරක්ෂා වෙන්න. COVID-19 ආසාදනය වූ දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සිබි රත්නායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා. දැනට කේසර සිංහයා හොඳ තත්ත්වයෙන් ඉන්නවා. සිංහ දේනුව ආසාදිත තත්ත්වයට පත් වෙලා තිනවා. ඇයටත් ඒ සඳහා අවශ්‍ය බෙහෙත් ඒත් ටික කරන්න සූදානම් වෙනවා. විශේෂයෙන් ස්තුතිවන්ත වෙන ඉන්දියාවට ඒ සඳහා ප්‍රතිශක්තිකරණය කරන බෙහෙත් අපිට ලබා දීම පිළිබඳව. මේ අතර සත්වෝද්‍යාන බලධාරීන් නිසි සෞඛ්‍ය උපදේශ භාවිත නොකරන බවට රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ කළ චෝදනාවට
බවටද අමාත්‍යවරයා පිළිතුරු දුන්නා. ඇත්තටම දැන් රෝගකාරකය වැළඳිලා තියෙනවනේ. ඒ වැළඳීම නිසාම සිංහයාට වැළඳුනාටම අනිත් රෝගීන්ට වැළඳීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපදේශක මාලාවන් හරියාකාරව ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන සත්ව උද්‍යානයේ ඉන්න පශු වෛද්‍යවරුන් ඒ සඳහා කාර්යභාරය ඉෂ්ට කරමින් පවතිනවා කියන එකත් පැහැදිලිව කියන්න ඕනේ. මේ අතර ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මේ වන විට රෝගී තත්ත්වයේ සිටින සිංහයාගෙන් වෙනත් සතුන්ට ඒ පැතිර යාම වැළැක්වීම සඳහා අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. එමෙන්ම සත්ව උද්‍යාන පාලනාධිකාරිය පශු වෛද්‍යවරුන්ගේ උපදෙස් නොතකා අත්අනුමතිකව ක්‍රියා කරනු ලබන බවට ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සිදු කළ අසත්‍ය ප්‍රකාශය තරයේ හෙලා දකින බවද එම නිවේදනයේ දැක්වෙනවා. මේ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ සහ ජර්මනියේ රොබර්ට් කොක් පර්යේෂණ ආයතනයේ ඒකාබද්ධව සිදු කළ පර්යේෂණයකින් මෙරට වවුල් විශේෂ දෙකක ඇල්ෆා සහ බීටා කොරෝනා වෛරසය ඇති බවට තහවුරු වී තිබෙනවා. වවුලන් 395කින් බුධ මාර්ගයේ ආශ්‍රිත රැස් කරන ලද සාම්පල් සඳහා අප PCR පරීක්ෂණ සිදු කරනු ලැබුවා. එයින් සාම්පල 33කින් මෙම ඇල්ෆා සහ බීටා කොරෝනා වෛරස අපට හඳුනා ගැනීමට හැකි වුණා. වවුලන්ගෙන් මිනිසුන්ට මෙම වෛරසය සම්ප්‍රේෂණය වන බවට ශ්‍රී ලංකාවේ මෙතෙක් තහවුරු කරගෙන නැති අතර ඒ සඳහා වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කළ යුතු වේ. කැලණි බොල්ලෑගල මානිල් වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝධාගම චන්දිමන හිමියන්ගේ මැදිහත්වීමෙන් කොවිඩ් මර්ධන වෛද්‍ය සහ සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ තොගයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද පරිත්‍යාග කළා. රුපියල් මිලියන 15ක් වටිනා මෙම උපකරණ තොගය ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ ජනාධිපතිතුමන් වෙත පරිත්‍යාග කිරීමේ අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. කොළඹ රිජ්වේ ආර්ය ලමාරුහලට සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ හා වෛද්‍ය කට්ටල කිහිපයක් අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදින රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද පිරිනැමුවා. මේ අතර COVID-19 ආසාදිත තවත් මරණ 48ක් ඊයේ සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 2862ක් දක්වා ඉහළ ගියා. මහර සහ වැලිකඩ බන්ධනාගාරවල මරණ දණ්ඩනය නියම වූ රැඳවියන් පිරිසක් ආරම්භ කර ඇති ආහාර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වනවා. තමන්ට ලබා දී ඇති මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට ලිහිල් කරන ලෙස ඉල්ලමින් ඔවුන් මේ වර්ජනය ආරම්භ කර තිබෙනවා. මේ අතර මරණ දඬුවම නියමව සිටින සිරකරුවන් 256 දෙනෙකුගේ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා ලිහිල් කිරීමට අදාළ නම් ලැයිස්තුවක් ජනාධිපතිවරයාට යොමු කළ බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශ කළා. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 100 දෙනෙකු පමණ ඊයේ පස්වරුවේ සිට ආහාර වර්ජනයක් ආරම්භ කළේ තමන්ට ලබා දී ඇති මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට ලිහිල් කරන ලෙස ඉල්ලමින් පසුව ඒ අතර සිටි රැඳවියන් පිරිසක් රාත්‍රී 8:30ට පමණ බන්ධනාගාරයේ වහලයක් මත නැගී විරෝධතාවක් ආරම්භ කළා. මේ අතර මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක්ද ඊයේ සිට ආහාර වර්ජනයක නිරත වනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස ලිහිල් කිරීම සම්බන්ධයෙන් කමිටුවක් මගින් අධ්‍යයනය කරමින් සිටින පසුබිමක ඔවුන් මේ විරෝධතාව ආරම්භ කර ඇති බවයි. මේ අතර මහර බන්ධනාගාරයේ ආහාර වර්ජනයේ නිරත රැඳවියන් සමග බන්ධනාගාර පුනරුත්ථාපන සහ කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් වී.ආර්. සිල්වා මහතා ඇතුළු පිරිසක් අද සාකච්ඡාවක නිරත වූ අතර එහිදී විසඳුමක් ලබා දෙන බවට රැඳවියන්ට දැනුම් දී තිබෙනවා. අපි ඔවුන්ට නිතරම දැනුම් දුන්නා මේ පිළිබඳව ඉදිරියේදී කටයුතු කරන බව. ඒ කටයුතු කරන අතරතුර පොසොන් සමාවට විශේෂ සමාවක් අතිගරු ජනාධිපතිතුමා ලබා දුන්නා. ඒත් එක්කම ඒ අයට මේ සමාව ඒ දිනට හම්බුනේ නැති හේතුව මත ඔවුන් මෙම ආහාර වර්ජනය ගිය බවයි ඔවුන් කියන්නේ. ඇත්තෙන්ම මේ කාලය තුල මරණ දඬුවමට ලක්වෙච්ච අයට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට පරිවර්තනය කිරීම පිළිබඳව විශාල කතිකාවතක් ගොඩනැගුණා. ඒකේ රිසල්ට් එක ඒක පිළිතුරු දෙන්න ප්‍රථම මෙවැනි ආහාර වර්ජනයක් ඇති වුණා. කලබල නොවි සිටින්න ඔබලාට හොඳ පිළිතුරක් අනාගතේ ලැබෙනවා. ඒ නිසා වහලේ උඩ නැගීම මෙම ඉල්ලීම් ඉටු කර ගැනීමට එකම මාර්ගය නොවේ කියලාත් මට කියන්න පුළුවන්. කොවිඩ් මර්ධන එන්නත් මිලදී ගැනීම ප්‍රසම්පාදනය කිරීමේදී ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රමවේදය කෙරෙහි ලෝක බැංකුවේ ප්‍රසාදය හිමි වී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා. එතුමායි බව සඳහන් කළේ අද ජනාධිපති කාර්යාලයේදී රැස් වූ කොවිඩ් මර්ධන කමිටුව අමතමින්.
අද පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී කොවිඩ් මර්ධන විශේෂ කමිටුව රැස් වුණා. එහිදී ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ එන්නත් මිලදී ගැනීමේ විනිවිදභාවය හා ක්‍රමවත් බව හේතුවෙන් දකුණු ආසියානු රටවල සෙසු ආයතන හා සැසඳීමේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉදිරියෙන්ම සිටින ආයතනයේ ලෙස ලෝක බැංකුව හඳුනාගෙන ඇති බවයි. දකුණු ආසියාවේ තියෙන ආයතන වලින් රාජ්‍ය ඖෂධ සංස්ථාව තමයි පළවෙනියටම ක්වොලිෆයි වෙලා තියෙන්නේ ලෝක බැංකුවෙන් එන්නත් ගෙනීම සඳහා ඇප්‍රූවල් එක හම්බෙච්ච පළවෙනි ආයතනය වෙලා තියෙනවා. ඒගොල්ලොත් එක්ක අපි ඒගොල්ලන්ගේ දැන් වෙබ්සයිට් එක කරා තමයි ගෙවීම ඔක්කොම කරන්නේ. ඉතින් ඒක ලොකු ඇචීව්මන්ට් එකක්. මම හිතන්නේ ඒක ලෝකේ හැමතැනම වෙබ්සයිට්ස් වල යනවා අපේ ආයතනය ඒකට තෝරාගත්තා. ලබන මස මුල සිට සැප්තැම්බර් දක්වා සයිනෝෆාම්, සයිනෝවැක්, ස්පුට්නික් V ඇතුළු එන්නත් මිලියන 17කට අධික ප්‍රමාණයක් ලැබීමට නියමිත අතර එම එන්නත් රට පුරා වැඩි පිරිසකට කෙටි කාලයක් තුළදී ලබා දීමට කඩිනම් වැඩපිළිවෙලක් ඇති කරලීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. එන්නත් ලබා දීම හඳුනාගත් රෝහල් මගින් සිදු කිරීම සඳහා වූ යෝජනාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතා ප්‍රකාශ කළා. දවසේ වැඩි කාල පරාසයක් තුළදී එම රෝහල් වලින් එන්නත් ලබා ගැනීමට මෙමගින් ඉඩ ප්‍රස්තාව සැලසෙන බවත් පාදිනිය මහතා සඳහන් කළා. ජනාධිපතිවරයා අද ජාතිය අමතා සිදු කරන විශේෂ ප්‍රකාශයේදී ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු මෙරට ජනතාව මුහුණ දී සිටින ගැටලු 6කට විසඳුම් ලබා දීම පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි Taman අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. අපි බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේ නැවතත් වරක් තිබුණු මිලටම තෙල් මිල හත දමන්නට කටයුතු කරයි කියන කාරණාව. ඒ වගේම පොහොර හිඟයකින් තොරව මේ රටේ ජනතාවට නොමිලේ පොහොර ලබා දෙන්නට එතුමා අද දවසේ ප්‍රතිඥාවක් ලබා දෙයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විනාශය තුළ අපි බලාපොරොත්තු වෙනවා දීවර ජනතාවට මේ සිදු වුණු හානිය තුළ රජයේ මැදිහත් වීමෙන් ස්ථිරසාර සහනාධාර වැඩසටහනක් ලබා දෙයි කියලා. මේ රටේ මාර්ගගත අධ්‍යාපන ප්‍රශ්නයට ඉතාමත්ම ඉක්මනින් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළ ඉක්මන් විසඳුම් ලබා දෙයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කොරෝනා ප්‍රශ්නයට රාජ්‍ය මැදිහත් වීම ඉතාමත්ම දුර්වල ආකාරයෙන් සිදු වුණේ. මේ රජය විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළින් ජනතාවට සහනයක් වන මූල්‍ය ශක්තියක් ලබා දෙන්නට කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. කාබනික පොහොර ආනයනය නතර කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එම්.ඩබ්ලිව් වීරකෝන් මහතා පවසනවා. මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට සහ පොහොර හිඟයට එරෙහිව ප්‍රදේශ කිහිපයකදී අදත් ජනතාව විරෝධතාවල නිරත වුණා. පැල්මඩුල්ල හෙට්ටිකන්ද වතුවැයි කුඩා තේ වතු හිමියන් අද මෙලෙස විරෝධතාවක නිරත වූයේ රසායනික පොහොර නොමැතිවීමෙන් සිය වගාවන් විනාශ වෙමින් පවතින බවට චෝදනා කරමින්. අපි ඡන්දෙ දෙන්න ඔකට කියමු. පිටිකම් පොහොර එපා. පොහොර හිඟයට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ ඇඹිලිපිටිය හිඟුර ආරවෙල්යායේදී ගොවීන් විරෝධතාවක නිරත වූ අතර සමගි ජනබලවේගය එම විරෝධතාව සංවිධානය කර තිබුණා. මෙන්න මේවා අපිට කන්න වෙලා තියෙන මහත්තයා දැන් මෙන්න මේවා අපි කන්න ඉන්දක අපි අපිට කන්න කියන අපේ දරුවන්ට මෙන්න මේවා බද්දේගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂීය මන්ත්‍රීවරුන් අද බද්දේගම නගරයේ සිට කළුපටි පැලඳ පාපැදි වලින් බද්දේගම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමට පැමිණියේ ජීවන වියදම ඉහළ යාමට හා ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිවයි. මාර්ගම නගර සභාවේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුද අද එම නගර සභාව ඉදිරිපිට සිට ඉන්ධන මිල ඉහළ යාමට හා පොහොර හිඟයට මෙලෙස විරෝධය පළ කළා. බලංගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුද අද එම නගර සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වූ අතර එම නගර සභාවේ බලය හිමි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු අදහි මාසික රැස්වීම අතරතුර ඉන්ධන මිල වැඩිවීමට විරෝධය පළ කළා. අගලවත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුද අද අගලවත්ත නගරයේ විරෝධතාවක නිරත වුණා. හංගුරන්කිත ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අද රිකිල්ල ගස්කඩ නගරයේ සිට විරෝධතාවක නිරත වූයේ ඉන්ධන මිල ඉහළ යාම හා ජීවන වියදමට එරෙහිවයි. හැට නෝඩ් ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඉන්ධන මිලට හා රසායනික පොහොර හිඟයට විරෝධය පළ කරමින් පාපැදි වලින් මාසික රැස්වීමට පැමිණියා. සමගි ජනබලවේගයේ මෙලෙස මිද්දිනේ නගරයේදී විරෝධතාවක් සංවිධානය කර තිබුණා.
මේ අතර දිඹුලාගල අර්ලගන්විල 505 කලාපයේ ගොවින් පිරිසක් තමන්ට පොහොර සහනාධාරය නොලැබුණු බවට චෝදනා කරමින් මෙලෙස දේව කන්නලව්වක නිරත වුණා. දෙවිහා මුදුරුවනේ අපහට වෙනු සරණ ගොවි ඇමතියෝ මතු යහපත පිණිස තකා තොපි පෙන්නුවේ අපහට හැබ විටදි කොකා. මේ අතර විල්ගම මාරක ප්‍රදේශයේ කෘෂි රසායනික අලෙවිසැලක වැඩි මිලට අලෙවි කිරීමට සංගවා තිබූ පොහොර තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් වටලා තිබූ අතර රුපියල් 1500ක මිලකට එම පොහොර යලි ලබා දීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කටයුතු කළා. එහිදී නිරෝධායන නීති නොතකමින් ජනතාව දිගු පෝලිම්වල සිට පොහොර ලබා ගැනීමට පැමිණ සිටියා. ඔයාලා ගණ්ඩාපු කට්ටිය මොකද කරන්නේ? සංචාරන සීමා සම්පූර්ණ උල්ලංඝනය කරනවා. ඒකෙන් ආරක්ෂා වෙන්න ඕන ඈත් වෙන්න. නීතිවරයෙකු වැඩක් කරන්නේ ගොවින් චෝදනා කළේ නිලධාරීන් නිසි ක්‍රමවේදයකින් තොරව පොහොර ලබා දීම සිදු කරන බවයි. ගොවියෝ 70 විතර පොර ටික දුන්නා. දැන් දීලා වෙලා දැන් ආයෙත් කියනවා හෙට උදේ දෙන්නම් කියලා. දැන් හෙට උදේ මෙතන පොර දෙන්න යද්දි හෙට උදේ මේ පොර පිට 500ක් නැති වෙනවා. ඒතර මොකද වෙන්නේ මේ දැන් ගණ්ඩ පෙරිච්ච මිනිස්සුන්ට පොර ඇත්තෙම නැහැ. දැන් කිව්වොත් එම ලිස්ට් එකේ බලලා කිව්වොත් මිනිස්සුන්ට පොර පිට 500ක් දුන්නා. ආයෙත් අපි කව පොර නැගුවොත් අහිංසක මිනිස්සු මොකද කරන්නේ? This is Live at 8. දැන් තවත් දේශීය පොතක්. කිරින්ද මහාරාවනා ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 480ක් නැගෙනහිර දෙසට මුහුදු කලාපයේදී බහලුම් ප්‍රවාහන නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා. නෞකාවේ එන්ජින් කාමරය තුළ මෙම ගින්න හටගෙන ඇති බවට අද පෙරවරුවේ අදාළ නෞකාවෙන් දැනුම් දීමක් කර ඇති බව නාවික හමුදාව සඳහන් කළා. කිරින්ද මහාරාවනා ප්‍රදීපාගාරයේ සිට නැගෙනහිර දෙසට වන්නට නාවික සැතපුම් 480ක් දුරින් මුහුදු කලාපයේදී MSC මෙසිනා නෞකාවේ ගින්නක් හටගෙන තිබෙන්නේ ඊයේ රාත්‍රියේ. ලයිබීරියානු දජය සහිත මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාව කොළඹ වරායේ සිට සිංගප්පූර බලා යන අතරවාරයේදී නෞකාවේ එන්ජින් කාමරය තුළ ගින්න හටගෙන ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවට අයත් සෙවීමේ සහ ගලවා ගැනීමේ කලාපය තුළ මෙම නෞකාව ස්ථානගතව පවතින බැවින් එම නෞකාවසලින් ගමන් ගන්නා නෞකාවලට සහාය ලබා දෙන ලෙස දැනුම් දී ඇති බවයි නාවික හමුදාව පවසන්නේ. ඉන්දිය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම නෞකාව තුළ කාර්ය මණ්ඩල සමාජිකින් 28 දෙනෙකු සිට ඇති අතර එක් අයෙකු අතුරුදන්ව ඇති බවට වාර්තා වන බවයි. මේ අතර මෙම නෞකාව මෙරට අනන්‍ය ආර්ථික කලාපය තුළ සහනගත වී නොමැති බැවින් මේ සම්බන්ධයෙන් මැදිහත් වීමක් මෙතෙක් සිදු නොකරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලාදපුර මහත්මිය පවසනවා. ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපය නාවික සැතපුම් 200 කියන දුර සීමාවෙන් සීමා වෙනවා. ඒත් මේ අපේ අනන්‍ය ආර්ථික කලාපෙන් එහාත් දෙන නෞකාවක් විදිහට තමයි අපිට කියන්නට පුළුවන් වෙන්නේ. නමුත් නාවික හමුදාවේ සර්ච් ඇන්ඩ් රෙස්කියු එහෙම නැත්නම් නාවික හමුදාවේ විපරම් නිරීක්ෂණය කිරීමේ සහ ගලවා ගැනීමේ සමුද්‍ර සීමාව තුළ තමයි තිබෙන්නේ. එම නිසා නාවික හමුදාව මේ පිළිබඳව වඩා විධිමත්ව පැහැදිලිව තත්ත්වය නිරන්තර අධීක්ෂණය කරමින් ඒ පිළිබඳව සම්බන්ධීකරණය සිදු කරනවා. නමුත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විදිහට මේ අපේ සාගර කලාපෙන් සාගර පරිසරයෙන් එහාට විහිදලා තියෙන එකක් නිසා දැනට අපි ඒ සම්බන්ධයෙන් වැඩිහිටි වීමක් සිදු කරන්නේ. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් අනතුරුව මෙරට වෙරළ තීරයේ විවිධ ප්‍රදේශවලට කැස්බෑවන්ගේ සහ මත්ස්‍යන්ගේ සිරුරු පසුගිය දින කිහිපයේ ගොඩ ගැසූ අතර ඊයේ සහ අදත් එම සත්වයින්ගේ සිරුරු ගොඩ ගසා තිබුණා. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා අද සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණ එහි නිලධාරීන් හමුවේ සාකච්ඡාවක නිරත වුණා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු ඇති සාගර විනාශය නැවැත්වීමට කටයුතු කරනු ලෙස ඉල්ලා සමාජවාදී තරුණ සංගමය අද බත්තර මුල්ලේදී විරෝධතාවකද නිරත වුණා. අපිට තියෙන ගැටලුව මොකද්ද? මාසයකට වඩා වැඩි කාලයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි මෙච්චර විනාශයක් වෙලා තියෙන මේ පරිසර පද්ධතිය පිළිබඳ කිසිදු වචනයක් කියන්නේ නැහැ. මේ ගොළුව කසාය ගැහුවා වගේ හූ ගගාගෙන ඉන්න පාලකයෝ ටිකක් තමයි අපිට නිර්මාණය වෙලා තියෙන්නේ. මේ සතුන් මේ යන්නේ මොකද්ද කියලා තාම නිල විදියට මේ කිසිදු පාලකයෙක් තාම ප්‍රකාශයක් නිකුත් කළා නැහැ. This is Live at 8. ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ 59 වන කිලෝමීටර් කණුව ආසන්නයේ සිදු වූ අනතුරට සම්බන්ධ මෝටර රථයෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර තවත් දෙදෙනෙකු පොලිසිය වෙත බහර වී තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදු වූ මෙම මාරක රියානතුරෙන් යතුරුපැදියක ගමන් කළ තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට වදාකඩ ප්‍රදේශයෙන් අනවසරෙන් ඇතුළු යතුරු පැදියක මොටර රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණේ ඊයේ සවස 6:45ට පමණ. ඒ අවස්ථාවේ යතුරු පැදියේ තරුණින් දෙදෙනෙකු ගමන් කර ඇති අතර ඊට පිටුපසින් අධික වේගයෙන් පැමිණි මොටර රථයේ යතුරු පැදිය ගැටීමත් සමග ගිනි ගැනීමක් සිදුව තිබෙනවා. 6:45ට බයිසිකලේ ආවා දෙන්නේ 40 විතර ආවා කාර් එක ආවා 180ට විතර පාගලා ආවා. බයිසිකලේ මේ සයිඩ් එක එයාගේ සයිඩ් එක ගියා බයිසිකලේ. අර පිටිපස්සේ බයිසිකලේ හිටපෙකන ආපහු හැරිලා බැලුවා කාර් එක දිහා. කාර් එක දිහා ඇල්ලලා බලනකොටම අපි මෙහෙ ඉඳලා බලන් හිටියා අපේ මොකද්ද මේ වෙන්නේ කියලා. කාර් එක මෙහෙම රෝන් සයිඩ් පැනලා ගිහලා පිටිපස්සේ හැප්පුණා බයිසිකලේ. අනතුර සම්බන්ධයෙන් මොටර රථයේ පැමිණි බව කියන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර පලා ගිය තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලිසියට බහර වී තිබෙනවා. මෙය තවමත් විවෘත කර නැති අධිවේගී මාර්ගයක්. මෙම මෝටර රථයේ ගමන් කළ පුද්ගලයන් අධිවේගී මාර්ගයට ඇතුළත් කරේ අනවසරයෙන්. ඒ වගේම ඔවුන් යතුරු පැදිය සමග තරඟයට යාමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අනතුර සිදු වූ ආදැයි සැකයක් පවතිනවා. අනතුරින් යතුරු පැදියේ ගමන්ගත් තරුණින් දෙදෙනාම මිය ගිය අතර ඉන් එක් තරුණයෙක් වදාකඩ වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි සංජීව දිල්ෂාන් ආර්යරත්න නම් තරුණයෙක්. 19 හැවිරිදි වියේ පසු ගින්නේරිය වදාකඩ පදිංචි සහන් විමේෂ් තන්ත්‍රීද මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වුණා. මේ අතර වාකරේ චිංකල්ලඩි ප්‍රදේශයේ කළුපාල මාසලදී හමුදා ට්‍රක් රථයක් පෙරළී යමින් යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අනතුරින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවයි. අදාළ ට්‍රක් රථය මහඔය සිට වාකරේ දක්වා පැමිණෙමින් තිබේදී මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබුවන් චිංකල්ලඩි රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ සමගින් අදට අප සමුගන්නවා. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.